සුව වේවා සුවබෝ වේවා ඔබට රටට මුළු ලෝකයටම නොවැම්බර් මාසයේ දෙවනදත් උදා වුණා අලුත් දවසක් අලුතෙන් හිතන දවසක් the biggest risk is not taking any risk කියලා කතාවක් තියෙනවා. ලොකුම අවදානම කිසිම අවදානමක් නොගන්න එක. කිසිම අවදානමක් නැතුව අර තමන්ගේ සේෆ් සෝන් එකේ තමන්ගේ ආරක්ෂිත කලාපයේ ඉන්න එක තරම් අවදානමක් තවත් නැහැ කියලා තමයි අවදානම අරගෙන ජීවිතේ ජයගත්ත මිනිස්සු කියන්නේ. සමහර උදවිය ඉන්නවා පටන් ගත්ත රස්සාවම ඉවර වෙනකම්ම පෙන්ෂන් යනකම්ම හැමම කරනවා. කිසිම අවදානමක් ගන්න ලෑස්ති නැහැ. හැබැයි ඒ අය සමහර වෙලාවට මුළු ජීවිතේම එකම දේ කරලා තියෙන්නේ විශ්‍රාම ගියාට පස්සේ අහස දිහා බලාගෙන ඉන්නවා, උඩ බලාගෙන ඉන්නවා, බිම බලාගෙන ඉන්නවා. ජීවිතේ අවදානම ගන්න එක ප්‍රතිලාභ ලබන්න හේතුවක්. ලොකුම අවදානම තමයි කිසිම අවදානමක් නොගන්න එක. අපි එහෙම කිව්වම කෙනෙක් අවදානම නොගන්න ඕන තැන අවදානම ගන්න ඉඩ තියෙනවා. අවදානම ගන්න ඕන තැන අවදානම නොගන්න ඉඩ තියෙනවා. ඒ දෙකම මෝඩකම් කියලායි කියන්නේ. ලෝකේ මේ වෙනකොට කෝටි භාගයකට අධික මිනිස්සු මියදිලා තියෙන්නේ කොවිඩ් වසංගතය නිසා. මරණ සංඛ්‍යාව මිලියන 5 ඉක්මවල තියෙනවා. ඒ කියන්නේ 50,19,855ක් ලෝකේ වාර්තා වෙනවා. ඊයේත් මරණ 4,614ක් වාර්තා වෙනවා. සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 24 ඉක්මවනවා. 24 කෝටි 78,50,964ක් ඊළඟට 3,24,731ක් ඊයේත් වාර්තා වෙනවා අලුතෙන් රෝගීන්. ලංකාවේ වාර්තා වෙන්නේ 566ක් රෝගීන්. ලංකාවේ නම් 566යි නෑ. ලංකාවෙත් 566ක් රෝගීන් වාර්තා වෙනවා. ලංකාවේ මරණ ඊයේ දවසට 17ක් වාර්තා වෙනවා. එහෙම තියෙද්දිත් අපි අවදානම ගන්න ඕන තැන්වල අවදානම ගන්නේ නැහැ කියලා පුවත් දුටුවාම ඔබට පෙනේ. අපි ප්‍රධාන සිරස්වල බලමු මුලින්ම. කවුද අවදානම ගන්නේ? කොතනද අවදානම තියෙන්නේ? ඉන්දියාවේදී කොටු IS කාර්යාගේ සගයෝ 702ක් ලංකාවේ. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ නිමන්තිරන් සිංහයි වාර්තා කරන්නේ සහරාන්ගේ දේශනත් ඡායාරූපත් දුරකථනයේ ඉන්දියාවේදී කොටු IS කාර්යාගේ සගයෝ 702ක් ලංකාවේ එක්කෙනෙක් දැනටමත් අල්ලලා CID අධිකරණයට දැනුම් දෙයි. අද ලංකාදීපේ වගේම මව්බිම සහ අරුණ පුවත්පත්වලත් ප්‍රධාන සිරස්වලේ වෙන්නේ මේ කතාවම තමයි. ඒ අනුව හංසිනානායක්කාරයි මව්බිමට වාර්තා කරන්නේ IS සහ සහරාන්ගේ වීඩියෝ පට ප්‍රචාරය කළ WhatsApp සමූහයක ඉන්නා ලාංකිකයන්ගේ දුරකථන අංක 702ක් ගැන විමර්ශන. ලාංකිකයන්ගේ දුරකථන අංක 702ක් ගැන විමර්ශන දැනුම් දුන්නේ ඉන්දියානු විදේශ අමාත්‍යාංශය. ත්‍රස්ස විමර්ශන කොට්ටාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවේ දැනුම් දෙයි කියලයි අද හංසිනානායක්කාර මව්බිමට වාර්තා කරන්නේ. ISIS ත්‍රස්ස සංවිධානයේ වීඩියෝ පට සහ ජාතික තෞහිද් ජමාත් නායක සහරාන් හෂීන්ගේ වීඩියෝ පට ඇතුළු දර්ශන පළ කරමින් ප්‍රචාරයට කටයුතු පවත්වාගෙන ගියපු මුජහිදීන් ෆෝ අල්ලා මුජහිදීන් ෆෝ අල්ලා කියන WhatsApp සමූහයේ ඇති ශ්‍රී ලාංකික දුරකථන අංක 702ක් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස විදේශ අමාත්‍යාංශය ඉන්දියා විදේශ අමාත්‍යාංශය විසින් කළ දැනුම් දීමකට අනුව ත්‍රස්ස මර්දන විමර්ශන කොට්ටාසය මේ සම්බන්ධයෙන් කටයුතු ආරම්භ කළා කියලයි අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටින්නේ. ලංකාවට දැනුම් දීලා තිබෙනවා ඉන්දියානු ආරක්ෂක අංශය විසින් විදේශ අමාත්‍යාංශය මගින් මේ පිළිබඳ විමර්ශන කොට්ටාසයට දැනුම් දීලා තිබෙනවා. එතෙන්දී WhatsApp සමූහය පිළිබඳ කරන ලැබූ විමර්ශනවලදී සමූහයේ ISIS ත්‍රස්ස සංවිධානයේ වීඩියෝ පට ඊට අදාළ ඔවුන්ගේ සියලු දේ සහ ජාතික තෞහිද් ජමාත් නායක සහරන් හෂින්ගේ වීඩියෝ පට ඇතුළු දර්ශන රාශියක් මුදා හැර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. දුරකථන අංක 702ක් මේ අතර තියෙනවා. කාගෙද කවුද මේ අය මේ WhatsApp group එකේ 702ක් දුරකථන අංක තියෙනවලු. එතකොට ඉෂාර රත්නකාර අද වාර්තා කරනවා අරුණ පුවත්පතට එක්කෙනෙක් රාජගිරියේදී කොටු කියලා. ඉන්දියාවෙන් දැනුම් දෙයි IS සහායකයෝ 700ක් ලංකාවේ රාජගිරියේදී අයෙක් කොටු. සහරාන්ගේ වීඩියෝ දර්ශනත් මේ WhatsApp group එකේ ප්‍රචාරය කළා තියෙනවා. මේ සිද්ධිය පිළිබඳව කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත ISIS ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වීම, අන්තවාදී මත පළ කිරීම සහ ඒවා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කිරීමේ චෝදනා මත රාජගිරිය බුද්ගමුව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉසදීන් මොහොමඩ් පෞසාත් නැමැති අය අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවද පොලිසිය ඊයේ අධිකරණයට දන්වා තිබෙනවා. එතකොට මේ WhatsApp group එකේ අංක 702ක් තියෙනවා. කවුද කින්ද මන්ද අපිට ඉදිරියේදී අනාවරණ වෙයි. ඒ අතරේ
යුගදනිවි LNG ඇමරිකාවට දෙන්න එපා ඒකාබද්ධ වර්ජනයකට තීන්දුව හෙට කියලා චමින්ද සිල්ව වාර්තා කරනවා අද දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. යුගදනුයි බලාගාරයේ 40% කොටස් සහ LNG ඒකාධිකාරය ඇමරිකානු සමාගමකට දීමට විරුද්ධව තමයි මේ වර්ජනය පිළිබඳ තීන්දුව ඇවිල්ලා තියෙන්නේ. හෙට රට පුරා විදුලි සේවකයන් කොළඹ විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලයට පැමිණෙන බවත් එම ප්‍රදේශවල ගස් කඩා වැටීම් හෝ වෙනත් හේතු මත විදුලිය බිඳ වැටීමක් සිදු වුණොත් යථා තත්ත්වයට පත් කිරීමට ඇතැම් විට ප්‍රමාද විය හැකි බවත් සඳහන් කර සිටින වෘත්තීය සංගම්. එහෙම නැතුව හෙට සහ අනිද්දා 3 වෙනිදා 4 වෙනිදා රට අඳුරේ තබන විදුලි වර්ජනය කරන්නේ නැහැ. හැබැයි සිංහල භාෂාවෙන් කිව්වොත් බ්‍රේක් ඩවුන් එකක් වුණොත් බ්‍රේක් ඩවුන් එකක් හැදෙන්න වෙලායයි හැදෙන එකක් නෑ. මොකද විදුලි සේවකයෝ ඔක්කොම හෙට ඉන්නේ කොළඹ කියලායි වෘත්තීය සංගම් සඳහන් කරන්නේ. ඊට පස්සේ අර රට අඳුරේ තබන විදුලි වර්ජනය පිළිබඳව හෙට මේ වෘත්තීය සමිති උද්ඝෝෂණයෙන් පස්සේ තීන්දුවක් ගන්නවා කියලා තමයි වෘත්තීය සමිතිය සඳහන් කර සිටින්නේ. ඒ අතරේ අද අරුණ පුවත්පත මුල් පිටුවේම සඳහන් කරනවා අජිත් අලහකෝන්ගේ වාර්තාවක් විදුලි තෙල් අර්ගලයට පක්ෂ 11 සහාය ආණ්ඩුවේ තීරණය මත ආණ්ඩුවේ ප්‍රතිචාරය මත තීරණය කරනවා. යුගදන ගිවිසුමට එරෙහිව විදුලි බල තෙල් සහ වරාය සේවකයන් ඉදිරි දිනවල සිදු කරන වෘත්තීය අරගලයට පක්ෂ 11 සහාය දෙනවාද නැද්ද කියන එක තීරණය වන්නේ ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත කියලයි අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. ඒ අතරේ අද පුවත්පත ප්‍රශ්නාර්ථයක් එක්කයි වාර්තා කරන්නේ මේ සමහර විට ගොසිප් එකක් ආරංචියක් විතරක් වෙන්නත් පුළුවන් කියලයි ප්‍රශ්නාර්ථයත් එක්ක පැහැදිලි වෙන්නේ. මොකද මූලාශ්‍රය හරියට පැහැදිලි කරන්නෙත් නෑ. අද පුවත්පත ගම්මන්පිලගේ ඇමති ධුරය ගැලවෙයි. ප්‍රශ්නාර්ථය එක්ක කිව්වොත් ගම්මන්පිලගේ ඇමති ධුරය ගැලවෙයිද? බොහෝට්ටු මන්ත්‍රී පිරිසකගේ ඉල්ලීම ගැන අවසන් තීරණය ජනපති පැමිණි පසු බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා වහාම එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස බොහෝට්ටුවේ ප්‍රබලයන් කිහිප දෙනෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. විදේශගතව සිටින ජනාධිපතිවරයා ලබන 4 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන් පස්සේ මේ පිළිබඳව ජනාධිපතිතුමා තීන්දුවක් ගනීවි කියලයි අද පුවත්පත සඳහන් කරන්නේ. හැබැයි අද මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවක ඊයේ ගම්මන්පිල ඇමතුමා කරපු ප්‍රකාශය තියෙනවා සමහර පොඩි අය ඇමතිකම් වලට ආසයි ඒ අය අපිව එලව ගන්නවා හදනවා ඒ අය අපිව එලව ගන්න හදනවා හැබැයි රටට අනතුරක් නම් ඒ අනතුර කියන්නේ ඒ අනතුර කරන්නේ කවුද කියන එක අපිට අදාළ නැහැ. ඒකට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජවිපේ මේ ඕනම එකකින් වැරද්දක් වුණොත් වැරද්දමයි. තෙල් සහ ගෑස් සොයාගත්තත් අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් වල ධනවත් උනේ රට නෙවෙයි දේශපාලනඥ සහ නිලධාරීන් විතරයි කියලා ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කළ ප්‍රකාශය එහෙම වාර්තා කරද්දී මව්බිම පුවත්පත දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මෙරට තාක්ෂණික ක්ෂේත්‍රයේ තවත් පෙරලියක් ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ස්මාර්ට් දුරකථනයක්. අද ජයසිරි මුණසිංහයි ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ මේ ෆෝන් එකේ නම ජංගම දුරකථනයේ නම Hypro 2021 30,000ක මිලකට දෙසැම්බරේ වෙළඳපොළට කියලයි වාර්තා කරන්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ නව යුගයක් සලකුණු කරමින් ඉතිහාසයේ ප්‍රථම වරට ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් නිපදවන කර්මාන්ත ශාලාවක් මෙරටදී ආරම්භ වී තිබෙනවා. මෙහි නවතම නිෂ්පාදන Hypro 2021 නමින් වෙළඳපොළට දෙසැම්බර් මාසයේදී රුපියල් 30,000ක මිලකට නිකුත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාවේ පෞද්ගලික සමාගම් දෙකක ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මේ කර්මාන්ත ශාලාව ආරම්භ කළ අතර ඊට අවබෝධතා ගිවිසුමත් අත්සන්ත වීම පහුගියදා සිදු වුණා කියලයි දිනමින පුවත්පත වාර්තා කර සිටින්නේ. ශ්‍රී ලංකාවේ මුලින්ම ඉස්සෙල්ලම හාහාපුරා කියලා ජංගම දුරකථනයක් ස්මාර්ට් ෆෝන් එක නිෂ්පාදනය කරනවා. ඒක ලබන මාසෙ වෙළඳපොළට එනවා. ජංගම දුරකථනයේ ස්මාර්ට් ෆෝන් එක මේක තමයි දැන් අපේ තියෙන හොඳම හිතවතා අතේ තියෙන අපේ තියෙන හොඳම හිතවතා ස්මාර්ට් ෆෝන් එක ජංගම දුරකථනය කියලා තමයි හිතන්නේ. අපේ ඔක්කොම රහස් මෙයා දන්නවා. හැබැයි මේ අපේ ඔක්කොම රහස් මෙයා ගාවනේ තියෙන්නේ. අපි කවුද කියන එක මේ කැමරාවලට එළිය කතා කරන දේවල් කෙසේ වෙතත් ඇත්තම කතාව තියෙන්නේ මේ ජංගම දුරකථනය ඇතුළේ. මෙයා අපිට හරි විශ්වාසයනේ. හැබැයි වැඩිපුර විශ්වාස කරගෙන හිටියොත් මොකද වෙන්නේ කියලා නිකමට බලන්න. දුද නොද බිඳ ලද තෙද කඳ කඳ දෙව් රද සාමිනේ කඳ දෙව් රද සාමිනේ කඳ දෙව් රද සාමිනේ ඔබ වහන්සේගේ තැටියත් හොරු අරගෙන. ඉතින් කාටද මේ අවනඩුව කියන්නේ? කතරගම මහදේවාලයේ පවුන් 38ක රන් තැටියක් පන්නලා. ඒක කියන්න වෙන්නේ
CIDට. විමර්ශනයේට CID විශේෂ කණ්ඩායමක් අද කොළඹ ජයසිංහ තමයි මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කර සිටින්නේ. මේක ලංකාදීප පුවත්පතත් අරුණ පුවත්පතත් දෙකම වාර්තා කරනවා. ලංකාදීප පුවත්පත ඡායාරූපය ටිකක් සමීපව පෙන්නනවා. මෙන්න මේ රන්තටිය කියලා. කතරගම දේවාලයේ පවුම් 38ක රන්තටිය හොරුවරන් බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ වාර්තා කරනවා. එතකොට මව්බිම් පුවත්පත කියන විදියට මේ පිළිබඳව අද මව්බිම් පුවත්පත වැඩි විස්තර සඳහන් කර සිටිනවා. ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ සතුව තිබූ රත්තරන් තැටියක් සුරාගෙන ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පවසනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට පැමිණ ඇතැයි ඔහු සඳහන් කරනවා මව්බිම් පුවත්පත කියන විදියට. පවුම් 38ක් පමණ බර මේ රන් තැටිය බැතිමතකු විසින් පූජා කරන ලද්දක් බව එම නිලධාරියා සඳහන් කරනවා. මීට සති දෙකකට විතර කලින් රන් තැටිය සොයා ගැනීම පිළිබඳව සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසියට ලැබී තිබෙනවා. ඒ රන් තැටිය එතනින් අයින් කරලා පවුම් 38 රන් තැටිය එතනින් අයින් කරලා එතන වෙන රන් තැටියක් තියලලු. එහෙමයි ආරංචි වෙන විදියට. එතකොට මව්බිම පුවත්පත කියන්නේ බැතිමතෙක් විසින් පූජා කරලා කියනනේ. අද අරුණ පුවත්පත නම් කියලා තිබුණා මේ බැතිමතා අංගොඩලොක්කා කියලා. අංගොඩලොක්කලු මේ බැතිමතා අද අරුණ පුවත්පත සඳහන් කරලා තිබුණේ පූජා කළේ අංගොඩලොක්කලු. එහෙම අදහසක් තියෙනවායි කියලා. එතකොට අංගොඩලොක්කා නැමැති බැතිමතා තමයි කතරගම දේ හාමුදුරුවන්ට පූජා කරලා තියෙන්නේ මේ පවුම් 38 තැටිය. එතකොට ඒ අයට එහෙම පවුම් 38 තලි තැටි දෙවියන්ට පූජා කරන්න බාර ඔප්පු කරන්න පුළුවන් නම් කොයිතරම් වත්කමක් ඔවුන් ගාව ඇතිද? ජාවාරම්කරුවන් 45 දෙනෙකුගේ දේපල රාජසන්තකයි. පොලිස් පතිනියමෙන් විමර්ශන ඇරමෙත් තිස්සරවින්ද පෙරේරායි වාර්තා කරන්නේ මද්‍රව්‍ය ජාවාරම් වලින් අයථා ලෙස දේපල ඉපියූ බවට හඳුනාගත් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 45 දෙනෙකු ගැන පුළුල් විමර්ශනයක් පවත්වා එම අයථා දේපල රජයට අත්පත් කර ගැනීමට තීරණය කර තිබෙන බව අද අරුණ පුවත්පත සඳහන් කර සිටිනවා. අද අරුණ පුවත්පත කියන විදිහට මේ 45 දෙනාගෙන් 19 දෙනෙක්ම ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙනවා. එතකොට අංගොඩලොක්කත් දෙයියන්ට බාර ඔප්පු කරන්නේ මේ විදියට තමයි. පොලිස්පති චන්දන වික්‍රමරත්න මේ 45 දෙනාගේ ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තිබෙනවා. නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් දෙමටුකඩ රුවන් සහ හරක්කට ඇතුළු ජාවාරම් වලට සම්බන්ධ වූවන්ගේ දේපල අත්පත් කර ගැනීම මේ වෙනකොට ආරම්භ කර තිබෙන්නේ ඒ අනුව කියලයි අද අරුණ පුවත්පත සඳහන් කරලා තියෙන්නේ. ජාවාරම් කරන 45 දෙනෙකුගේ දේපල රාජසන්තකයි. එහෙමයි අද තිස්සරවින්ද පෙරේරා වාර්තා කරන්නේ. ඊළඟට අද අරුණ පුවත්පතේ ඒත් එක්කම වාර්තා කරන පුවතක් කැලණිය පාලමසල සංඥා කේබලය හොරු කපලා. දුම්රිය ධාවනය ඊයේ අවුලක. දුම්රිය ධාවනය කොහොමද අවුල්ුනේ කියලා ලංකාදීපේ ඡායාරූප එක්ක වාර්තා කරනවා. මේ තත්ත්වයක් එක්ක කොහොමද දුම්රිය ධාවනයට බාධා ඇති වුනේ කියලා අද ලංකාදීප පුවත්පතේ ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා. ඒ අනුව දෙමටගොඩ සහ කැලණිය දුම්රිය ස්ථාන අතර පිහිටි ඔරුගොඩවත්ත සහ කැලණි පාලම හරහා ඇති මීටර් 20ක් පමණ දිග සංඥා කේබලයක් කපා දැමීම හේතුවෙන් මේ සංඥා බිඳවැටීම සිදු වුණා. එමගින් මරදානයේ සිට සිදුවන සංඥා පාලනය අඩාල වී ප්‍රධාන මාර්ගයේ සංඥා පද්ධතිය පාලනයෙන් තොර වූ බව දුම්රිය සංඥා උප දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පුවත්පත් වලට කියලා තිබෙනවා. මේක නිකන් වැඩක් නෙවෙයි. සමහරලාවට මේවට වග කියන ඔය මත්ද්‍රව්‍ය මත්ලෝලීන් එහෙම ඉන්නවනේ. සාමාන්‍ය කෙනෙක් කුඩුකාරයෙක්ගේ වැඩක් කියලා. එහෙම එකක් නෙවෙයි මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා තමයි දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ. කොහොම වුණත් දුම්රිය සංඥා පද්ධතිය අක්‍රිය වීම නිසා දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පැය ගණනක් දුම්රිය ධාවනය වීම ප්‍රමාද වුණා. එතකොට මෙන්න මෙහෙමයි කඩිගුලක් වගේ කොටුව දුම්රිය ස්ථානය ඇවිස්සීලා තිබුණේ කියලා අද ලංකාදීපයේ ඡායාරූප එක වාර්තා කරනවා. ඒ වගේම දිවයිනේ තවත් වාර්තාවක් තියෙනවා. ATM කොල්ලයක් වැරදිලා තියෙනවා. බදුල්ලෙන් මේක වාර්තා වෙන්නේ. ඒ අනුව කැස්බෑව ජයසිංහ වාර්තා කරනවා පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රවලට මුදල් දැමීම සඳහා රැගෙන ආ වෑන් රථයේ රියදුරු රුපියල් කෝටි 6 කෝටි 74 ලක්ෂක මුදලක් එක්ක එම රථයෙන්ම පලා යමින් සිටියදී නුවරඑළිය බදුල්ල පාරේ රේන්දපොළ හන්දිය ආසන්නයේදී අත්අඩංගුවට ගත්තා කියලා STF එක පොලිස් විශේෂ කාර්ය බළකාය කියනවා. මේ සල්ලි ගෙනාපු වෑන් එකේ රියදුරු මහත්තයම තමයි සල්ලි ටික අරගෙන වෑන් එකෙන් ඉගිලිලා ගියේ කියලා අද කැස්බෑව ජයසිංහ දිවයින පුවත්පතට වාර්තා කරනවා. දැන් කතරගම දෙයියන්ගේ රන්තලිය නැතුණයින් පස්සෙත් ඒක කියන්නෙත් පොලිසියට. එතකොට පොලිසියට අවනඩු වුණාම කාටද කියන්නේ? අරුණ පුවත්පතේ මුල් පිටුවෙන් වාර්තා කරන විශාල රත්නකාරගේ වාර්තාවක් පොලිසියට බැලුම් විකිණිල්ලේ වංචාව හොයන්න ජාත්‍යන්තර පොලිසියේ සහාය. අද අරුණ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරනවා
බීමත් රේදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය භාවිත කරන බැලුම් 1,80,000ක් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුව ඇතැයි කියන කූටලේඛන වංචාවක් පිළිබඳව පවත්වන පරීක්ෂණයකට ජාත්‍යන්තර පොලිසියේ සහාය පැතීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව මේ කූටලේඛන සකස් කර වංචා කිරීමට තැත් කළ බවට වත්තල පිහිටි ඉන්ඩස්ට්‍රියල් සර්විසස් කියන සමාගමේ අධ්‍යක්ෂ ප්‍රදීප් මාලිංග නැමැත්තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරපු පැමිණිල්ලකට අනුව තමයි මේ විමර්ශන සඳහා පැරිස් සහ වොෂින්ටන් ජාත්‍යන්තර පොලිසිය වලින් සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොලිසිය ටෙන්ඩර් එක බ්‍රෙතලයිසර්ස් කියලා කියනවනේ. ඒ කියන්නේ අර පුම්බන බැලුම් බීලද කියලා චෙක් කරගන්න පරීක්ෂා කරන්න බැලුම් පුම්බන්න වෙනවනේ. ඒකට මේ බැලුම් ගෙන්නන ටෙන්ඩර් එකකට අදාළව තමයි සමාගමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සමාගම ඉදිරිපත් වුණාම ඒ සමාගම මිලදී ගන්න නිෂ්පාදනවල නැත්නම් මේ සමාගම ඉදිරිපත් වෙන්නේ අහවල් නිෂ්පාදකයාගේ භාණ්ඩ ටික ලංකාවට ගේන්නනේ. එතකොට ලංකාවේ තවත් තරඟකාරී සමාගමක් මොකද්ද සෙකුවර්ටෙක් කියන සමාගමක් ලලීන්ද්‍ර ධර්මවර්ධන කියලා පුද්ගලයෙක්ගේ එයා මොකද කරලා තියෙන්නේ බොරු වෙබ්සයිට් එකක් හදලා ඊට පස්සේ ISO සහතික තියෙනවා ඊට පස්සේ ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් සහතික තියෙනවා කියලා වෙබ් අඩවියක් හදලා සහ සියලුම ලිපි ගනුදෙනු කරලා තියෙනවා ව්‍යාජ ලේඛන හදලා අර ටෙන්ඩර් කරන්න ගියපු සමාගම අමාරුවට එන්නේ. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම සමාගමක් නැහැ. එතකොට ලංකාවේ මේ ටෙන්ඩරේට ඉදිරිපත් වෙච්ච සමාගම ටෙන්ඩර් ඉදිරිපත් කළා නම් අන්තිමට ටෙන්ඩර් එක දිනුවා නම් ඉදිරිපත් කරන්න බඩු නැහැ. මේක ඒ සමාගම අසාදු ලේඛනගත කරන්න බ්ලැක් ලිස්ට් කරන්න ප්ලෑන් කරලම කරපු වැඩක් කියලා තමයි CID එකට වාර්තා වෙලා තියෙන්නේ. අනුව පොලිසියට බැලුම් විකිණිල්ලේ වංචාව හොයන්න ජාත්‍යන්තර පොලිසිය සහාය පතනවා කියලයි ඉෂාර රත්නකාර වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතට. ඊළඟට මුල්ලේරියාවේ ගේකට පැන නිවසියන් ප්‍රාණපේටගත් පාතාලයා ගුටිකා නසී කියලා පුවතක් වාර්තා කරද්දී ඒ මුල්ලේරියාව අංගොඩ කොළොන්නාව පැත්තෙන් මේ දවස්වල ගොඩක් එහෙම සිද්ධි වාර්තා වුණා. ඊළඟට මේ බලන්න ආදර ගැටලු ආදරෙන් විසඳ ගන්නවා මිසක් ආදර ගැටලු දුරදිග යන්න ඕනේද? මෙහෙම ගහමරාගෙන කසාද බැඳගත්ත කී දෙනෙක් අද හොඳට පවුල් කනවද? ඒ වගේම එහෙම ගහමරාගෙන ඔයා නැත්තම් මම මේ මුළු ජීවිතේ මට වෙන කවුරුවත් වැඩක් නැහැ කියලා ඊට පස්සේ සියලු දෙනා මරාගෙන එකතු කරගත්ත ජීවිතේ වුණත් අද ඒ සමහර උදවිය නිකම් බස්සෝ නිකන් මේ අර සතුරු දෙන්නෙක් එක කූඩුවක ඉන්නවා වගේ එහෙම ගත කරනවා. එහෙම බැලුවහම ඇයි මෙහෙම වෙන්නේ? දුරදිග හිතා බැලුවා නම් බොහෝ දෙනෙක් අනුතුරු වලට අවදානම් වලට මුහුණ නොදෙන්න ඉඩ තිබුණා. අවදානම ගන්න ඕනේ තැනදී විතරයි. එහෙම නැත්නම් ඒක මෝඩකමක් කියලා අපි කතාව පටන් ගනිද්දිමත් කිව්වා. තුවක්කුවක් අරන් දියණියගේ පෙම්වතාගේ නිවසට ගිය පියා පහර කාමරුට. තුවක්කුවක් අරන් දියණියගේ පෙම්වතාගේ නිවසට ගිය පියා පහර කාමරුට. විදිවැදී පෙම්වතාගේ මවට බරපතල තුවාල. සුජීව තත්සර හංගම සුගතපාල දියගහගේ සහ නිහාගම විල්සන් විජේසිංහ හැදිවෙනට වාර්තා කරන තමන්ගේ දියණියගේ පෙම්වතා බියගැන්වීමේ අරමුණින් තුවක්කුවක් රැගෙන පෙම්වතාගේ නිවසට ගිය පියෙකු දියණියගේ පෙම්වතාගේ සහ අසල්වාසීන්ගේ පහර දීමෙන් පෙරේදා ජීවිතයක්ෂයට පත්ව ඇතැයි ඌරගස්මන් හන්දිය පොලිසිය සඳහන් කර තිබෙනවා. දැන් එක ජීවිතයක් අඩුතුරේ ඊට පස්සේ තව ජීවිතයක් අවදානමේ ඊළඟට මේවට සම්බන්ධ වෙච්ච අය මහ ඔලු ගෙදර ළඟින්න වෙයි. එතකොට දූ බේර ගන්නත් බෑ. ඊට පස්සේ පෙම්වතා බේර ගන්නත් බෑ. කී දෙනෙක්ගේ ජීවිත අවදානමේද? දූට කරදර කරා කියලා තමයි තාත්තට මෙහෙම සාධාරණ කෝපයක් වෙන්නත් පුළුවන්. හැබැයි කෝපය ආපු පමණින් කෝපෙන් ප්‍රශ්න විසඳපු කවුරුවත් ලෝකේ මීට කලින් ඔබට හම්බෙලා තියෙනවද? එහෙම නැහැ. ඊළඟට ඒ අතරේ මව්බිම් පුවත්පතේ තව පුවතක් තිබුණා මේ අපි අද මව්බිම් පුවත්පත මැදිරියට ලැබුණ ටිකක් පරක්කු වෙලා. ඒක නිසා මේ ලයිස්තුවේ අපේ අන්තිම හරිය තිබුණේ ලොකු ලොක්කන් එක්ක යාළු වෙලා වල් පින්තූර අරන් මූණු පොතේ බය කරලා සල්ලි කරපු කාන්තාවක් ගැන තියෙනවා. ඒක අපි පුවත්පත ලැබිච්ච ගමන් අපි කියන්නම්කෝ. ඒ අතරේ ගෝඨාභයට එරෙහිව කොටිස් ඩයස්පෝරාව නියොන් එලි දල්වයි කියලා කීර්ති වර්ණකොළසූරිය වාර්තා කරනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන පුවතක් තමයි මේ අපි උපුටා ගන්නෙ. ඒ අනුව දිවයින පුවත්පත සඳහන් කරනවා
ස්කොට්ලන්ත රජයේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවමන් කිරීම සඳහා කොටි ඩයස්පෝරාවට එරට පාර්ලිමේන්තුව සහ කටුගිය ඇතුළු රජයේ ස්ථාන නියෝන් ආලෝක පද්ධති වලින් ආලෝකමත් කිරීමට අවසර දීලා තිබෙනවා. ස්කොට්ලන්ත ඉතිහාසයේ මීට කලින් මෙවැනි ක්‍රියාදාමයක් කවදාවත් සිදු වෙලා නැහැ. ශ්‍රී ලංකා ජනාධිපති ද්‍රවිඩ සමූල ඝාතනයට අවශ්‍ය බව එම නියෝන් ආලෝක පද්ධති මගින් දන්වා තිබෙනවා. මීට කලින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවද කොටි නිල පුෂ්පයෙන් ආලෝකමත් කරලා තිබුණා. එඩින්බර්ග් නුවර පිහිටි ඓතිහාසික ඩෙන්මාර්ක් ගොඩනැගිල්ලේද එම අවමන් කිරීමේ ආලෝක පද්ධති වලින් ආලෝක කර තිබුණා. මේ පිළිබඳව ස්කොට්ලන්ත ආණ්ඩුව තවමත් කිසිදු ප්‍රකාශයක් කළා නැහැ. මේ අතර බ්‍රිතාන්‍යයේ සිට කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් හිටපු කොටි සංවිධාන නියෝජිතයන් ග්ලාස්ගෝ නගරයට ඇවිල්ලා තියෙනවා. මොවුන් ඊලාම් දේශය දක්වන සිතියම් මුද්‍රණය කරපු ටී-ෂර්ට් උත් ඇඳ හිටිය කියලායි කීර්ති වර්ණකුළු සූරිය වාර්තා කර සිටින්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ වෙනකොට ඉන්නේ ස්කොට්ලන්තේ. ඒ අනුව තමයි කොටි ඩයස්පෝරාව නියෝන් එලි දල්වන්නේ. ස්කොට්ලන්ත ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මොකද කියන්නේ කියන එක තවම නැහැ. ඒ අතරේ ස්කොට්ලන්ත පුවත්පත්වල තියෙන ප්‍රකාශනයක් අද කීර්ති වර්ණකුළු සූරිය තවදුරටත් වාර්තා කරනවා. ඔහු යුද තොරතුරු වාර්තා කිරීමේ නිපුණයෙක් ප්‍රවීණයෙක් කීර්ති වර්ණකුළු සූරිය ජනපති ආරක්ෂක ලේකම් ඇතුළු හමුදාවේ පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් කියලා තවදුරටත් වාර්තා කර සිටිනවා. අද දිවයින පුවත්පත දිවෙන පුවත්පතේ ජනාධිපති ආරක්ෂක ලේකම් ඇතුළු හමුදාවේ පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් කියන පුවතත් වාර්තා කරනවා දිවෙන පුවත්පතේ මුල් පිටුව. ඒ අනුව ඒ පිළිබඳ විස්තර දෙවෙනි පිටුවේ තවදුරටත් වාර්තා කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ හමුදාපතිතුමා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් මේ විදිහට ජාත්‍යන්තර අධිකරණයට එරෙහිව බ්‍රිතාන්‍ය පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇතැයි ස්කොට්ලන්තයේ පුවත්පත් සඳහන් කරනවා කියලා වාර්තා කර සිටිනවා. ඒ අතරේ ජනාධිපතිතුමා ඉන්නේ විදේශගතව ස්කොට්ලන්ත ගිහින් ඉන්නේ. ඒ අතරතුර තමයි මේ කොටි ඩයස්පෝරාව ඇවිලිලා තියෙන්නේ, ගිනි තියන්න හදන්නේ. කොහොමුණත් කොප් සමුළුවේදී ජනාධිපතිතුමා කියනවා සෝබා දහමට එරෙහි නොවන කෘෂිකාර්මික විප්ලවයක් ආරම්භ කිරීම තමයි ලෝකයේ ඊළඟ අවශ්‍යතාව. අපි ආරම්භ කරලා තියෙන්නේ ඒ ලෝකය විසින් ආරම්භ කළ යුතු විප්ලවීය ක්‍රියාමාර්ගය කියලා අද වාර්තා කර සිටිනවා දිනමින පුවත්පත. සෝබා දහමට එරෙහි නොවන කෘෂිකාර්මික විප්ලවයක් ලොවට අවශ්‍යයි කියලා ජනාධිපතිතුමා කරන ප්‍රකාශය. ඒ වගේම ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තවදුරටත් දිවයින පුවත්පත වාර්තා කරනවා රසායනික පොර භාවිතයෙන් ලංකාවේ වකුගඩු රෝගීන් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ග්ලාස්ගෝව්හි සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය අද දිවයින පුවත්පතෙන් අපි උපුටා ගන්නවා. ඒ අනුව ජනාධිපතිතුමා කියනවා මිනිසුන් ස්වභාව ධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව එතුමා පෙන්වා දෙනවා. ඒ වගේම නයිට්‍රජන් නැවත සොයා ගැනීම, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය කියන තේමාව යටතේ තමයි ජනාධිපතිතුමා මේ දේශනය පවත්වන්නේ. එතනදී ජනාධිපතිතුමා කියපු ප්‍රකාශය අද දිවයින තවදුරටත් වාර්තා කරනවා. නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසර විනාශය නොකොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයක්. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ලංකාවේ ගොවි ජනතාව අතර බරපතල ගැටලුවක් වෙලා තිබෙනවා. රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රසායනික පොහොර ආනයනය කිරීම අවම කිරීමටත් කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මේ සන්දර්භය තුළ බව කියා සිටියා. මේ ක්‍රියාව පුළුල් ඇගීමට ලක්ව ඇතත් ඊට විවේචන සහ විරෝධතාත් එල්ල වී තිබෙනවා. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම් වලට අමතරව අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිත කිරීමට පුරුදු වී ඇති ගොවීන් මේ විරෝධතා අතරට පැමිණ තිබෙනවා. හැබැයි ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකාර්මික උරුමය සලකා බැලීමේදී මේක ඉතා අවසනාන්ත තත්ත්වයක් කියලායි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. මේ පරිසර හිතකාමී කාබනික පොහොර වලට යන ප්‍රතිපත්තිය විප්ලවීය තීරණය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වෙලා තියෙනවා. හැබැයි රසායනික පොහොර වෙනුවෙන් කටයුතු කරන උදවියත් ඒ වගේම පහසුවෙන් ලේසියෙන් ගොවිතැන් කරන්න බලාගෙන ඉන්න උදවියත් මේකට විවේචන කරන්න පටන් අරගෙන තිනවා. ඒක කනගාටුදායක කරුණක්. ඒ කියන්නේ මේ පරිසර හිතකාමී කාබනික ගොවිතැන වෙනුවෙන් ඕන කරන්නේ කැරලි නෙවෙයි රැලි. රැල්ලක් හදන්න ඕනේ මිසක් කැරල්ලක් නෙවෙයි හදන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? අද ජාතක පුවත් අතරේ අරුණ පුවත්පත වාර්තා කරනවා මහවැසි ඇදවැටි කළ විපතක හැටි කියලා. මහවැසි ඇදවැටි කළ විපතක හැටි දිස්ත්‍රික්ක 7ක 5373ක් පීඩාවට
6 හැවිරිදි දරුවෙක් ඇතුළු 4ක් මරුට මධ්‍යම සබරගමුව බස්නාහිර වයඹ දකුණ මිලිලීටර 100 ඉක්ම වූ වැසි මේ සතියේ හවස් කාලයේ තද වැසි ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු කලාපයේ වර්ධනය වී තිබූ අඩු පීඩන කලාපයේ ලංකාවෙන් බටහිර දෙසට ගමන් කිරීම ආරම්භී ඇතත් අන්තර්මෝසම් තත්ත්වය නිසා මේ සතියේ දිවෙන පුරා සවස් කාලයේදී තද වැසි ඇතිවන බව කාලගුණිකා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම මධ්‍යම සබරගමු බස්නාහිර බයඹ සහ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවල හවස් කාලයේදී මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරල් මෙන්ඩිස් මහත්මයා කියන්නේ. ඊයේ පෙරවරු 6න් අවසන් වූ පැය 24 වැඩිම වර්ෂාපතනයේ වාර්තා වෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කෙන්. කෑගල්ලේ වේවැල් තලාව ප්‍රදේශයෙන් එය මිලිමීටර් 240ක්. වවුනියාව දිස්ත්‍රික්කෙත් බොහෝ ප්‍රදේශවලට ඊයේ මිලිමීටර් 150ට වඩා වැසි ඇවිල්ලා තියෙනවා. අරුණ පුවත්පතේ මේ ඡායාරූපය දිටුවම පේනවා කොයිතරම් විනාශයක් සිදු වෙලා තියෙනවද. පාරවල් වලට පස් කඳු කඩාගෙන වැටිලා න්‍යායාමී අවදානම දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කරලා තියෙනවා. එතකොට දැන් මේ ගෝලීය කාලගුණික විපර්යාස අපි බොහෝ විට අත්දකින දේ තමයි නායයාම්, පස් කඳු කඩා වැටීම්, ගම් වතුර, ලැව්ගිනි, නියඟ මේවා ලෝකයට ලොකු තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම ලෝකේ ආහාර සුරක්ෂිතතාවට ලොකුම තර්ජනයක් බවට පත් වෙන්නේ මේ දේශගුණික විපර්යාසය. මේ කන්නේ වගා කළොත් වැස්ස ලැබෙයිද, නියඟයක් එයිද කියන එක හරියට කියන්න බෑ. මේ තත්ත්වයටත් සෑහෙන බලපානවා මේ රසායනික පොහොර සහ ක්‍රිමිනාශක භාවිතය. රසායනික පොහොර සහ ක්‍රිමිනාශක භාවිතය. විශේෂයෙන්ම යූරියා ලවක් දෙවක් නැතුව දැම්මම යූරියා වලින් 70%ක් විතර නැවත වතාවක් පරිසරයටයි එකතු වෙන්නේ. ඒකේ ප්‍රතිඵල මේ කාලගුණික විපර්යාස වලටත් දැඩිසේ හේතු වෙනවා. ඒ නිසා මේ පරිසර හිතකාමී ගොවිතැන, කාබනික ගොවිතැනට යන එක ලෝකෙම අවශ්‍යතාවක්. මේ වගේ වැහි, නියඟ, කාලගුණික අනතුරු විපත් වලින් බේරෙන්නත් ඒක එක විසඳුමක් බවට පත් වෙනවා. ඒ අතරේ අද දිනමින පුවත්පත වාර්තා කරන කාරණාවක් තමයි මුල් පිටුවේ තිබෙන පුවත්පත. දිනමින පුවත්පත වාර්තා කරනවා චීන පොහොර නැව කිසිම වරායකට ඇවිත් නැහැ කියලා හාබර් මාස්ටර් කියයි කියලායි දිනමින පුවත්පත සඳහන් කර සිටින්නේ. හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහත්මයා දිනමින පුවත්පතට කියලා තියෙනවා නැවකට හිතුමනාපේ ලංකාවේ වරායකට ඇතුළත් වෙන්න බෑ. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ මහතා සඳහන් කරන ආකාරයට වරායකට නැවක් ඇතුළත් වීම සඳහා පළමුවෙන්ම නැව ලියාපදිංචි වෙන්න ඕනේ. එහෙම නැතුව මේ නැව ලංකාවේ කිසිම වරායකට ඇවිල්ලා නැහැ. හැබැයි ලංකාව ආසන්න මුහුදේ සැරිසරමින් ඉන්නවා කියන කාරණාව ඔහු තහවුරු කරනවා. ඊළඟට දියර පොහොර තොගයක් තවත් අද ඉන්දියාවෙන් ලංකාවට එනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. සාලි කුමාර් ගුණසේකරයි වාර්තා කරන්නේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර මිලිලීටර 500 බෝතල් 56000ක් ඉන්දියාවේ සිට අද ලැබීමට නිමිත බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මිත්‍ර විජේතුංග මහත්මයා සඳහන් කරනවා. මේ ලංකාවට දියර පොහොර ගෙන්වීම සඳහා ගුවන් යානා 6ක් යොදවා ඇති බවත් වාර්තා කරනවා අද ජාතික පුවත්පත්. එහෙම තිබුණත් කියන්නේ පොහොර ටික කොහොම හරි වගා කරන්න පෝරෝණ වෙලාවේදී පොහොර ටික දෙන්නම් කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය කියලා තිබුණා. දැන් පොහොර ලැබෙමින් පවතිනවා. ඒ වුණාට කෘෂි සංගම් දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙනවා කියලයි නිලන්ත මදුරාවල අද අරුණ පුවත්පතේ වාර්තා කර සිටින්නේ. කවුද ඇයි මෙහෙම කරන්නේ? කෘෂි සංගම් කියනවා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් තමන්ගේ වෘත්තීය ගරුත්වයට බරපතල හානියක් සිදුව තිබෙනවා අය. ඒ නිසා වෘත්තීය සංගම් 14ක් ඊට එරෙහිව ඒකාබද්ධ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. මොකද්ද මොවුන් කියන්නේ? කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ නොමැති පිරිසකගේ බලපෑම මත මේ වන විට සිදු කරමින් පවතින කටයුතු හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් බරපතල ගැටලු සහගත තත්ත්වයක් ඇති වන බව එම සංගම් පෙන්වා දීලා තිබෙනවා. ඒ නිසා ආහාර සුරක්ෂිතතාවට ප්‍රශ්නයක් වෙයි. අපි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. දැන් ඉස්සෙල්ලා ගොවීන් උද්ඝෝෂණ කරේ පොහොර දෙන්න කියලා. පරිසර හිතකාමී පොහොර ලැබෙන්න පටන් අරගෙන තිනවා. දැන් ගොවි ජනතාව අවුස්සලා තියෙන කොහොම හරි රසායනික පොහොර මොණි කියලා. රසායනික පොහොර අද දුන්නොත් හෙට ගොවිතැන පටන් ගන්නවා. අපිට වතුරත් එපා කියලා. එතකොට පොහොර ලැබෙන එකක් නැහැ කියලා. පරිසර හිතකාමී පොහොර, කාබනික පොහොර ලැබෙන එකක් නැහැ කියලා මුලින්ම මේ අයට විශ්වාසයක් තිබුණා. ආණ්ඩුව මේ කිව්වට දෙන්න බැරි වෙයි කියලා. ඒ නිසා තමයි අපිට පොහොර දෙන්න, අපි මොන හරි පොහොර දුන්නොත් අපි වගා කරන්නම් කියලා කිව්වේ. දැන් මේ උද්ඝෝෂකයන්ගේ සටන ලඝු වෙලා තියෙනවා, පටු වෙලා තියෙනවා. අපිට රසායනික පොහොර ඕනි කියලා. ඊළඟට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ වෘත්තිකයන් එලිපිට කතා කරන්න පටන් අරගෙන තියෙනවා රසායනික පොහොර වෙනුවෙන්. අපි ඒක දකිනවා. ඒ විතරක් නෙවෙයි දැන් සමහර වෘත්තීය සංගම් පවසනවා මේ යන වැඩේ අපේ වෘත්තීය ගරුත්වයට ගැටලුවක්. ඒ නිසා අපි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. මහින්දානන්ද මහත්මයා ඊපෙරද කියලා තිබුණා
සල්ලි ගන්න අය ගැන ලයිස්තුව තියෙනවා. හැබැයි එළිදයට දාන්න බෑ. මොකද එහෙම වුණොත් වැඩ කරගන්න කවුරුවත් නැහැ කියලා. ඊළඟට අද මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්මතුමා කියනවා මම හිටපු ජනාධිපති වගේ වාචාල කතා කියන්නේ නැහැ. ඊයේ පෙරේද කියලා තිබුණා මේ කතාව නියර කියන්න දන්නේ නැති කෙනෙක් තමයි කෘෂිකර්මමැති කියලා. මෛත්‍රීපාල මහත්තයාගේ අවුරුදු 5ක පාලනය ගැන මම කතා කරොත් එතුමට පාරේ බැහැලා යන්න බැරි වෙයි. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ කියලා කියනවා. පොහොර සමාගම් එලවන්න කතා කළ අය රසායනික පොහොර ඉල්ලනවා කියලා චමල් රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය කමල් සුරවීර මහනුවර වාර්තා කරනවා. බහුජාතික පොහොර සමාගම් රටින් එලවන්න කතා කරපු අය ඒ සමාගම් පවත්වාගෙන යාම සඳහා රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන බව වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහත්මයා කියනවා. රට පුරා පවතින ගොවි උද්ඝෝෂණ වලට එකම පිරිසක් ඉන්න බව තමයි පේන්න තියෙන්නේ. කියන්නේ පොහොර ප්‍රශ්නය දේශපාලනීකරණය කරගෙන තියෙනවා. කලින් නම් කතා කර දේශපාලන වේදිකාවල සිස්ටම් චේන්ජ් ගැන කතා කරද්දී මේ පොහොර සමාගම් වලට අපි එන්න දෙන්නේ නැහැ. පොහොර සමාගම් රටින් එලවනවා කියලා කියපු අය දැන් පොහොර සමාගම් වලින් සල්ලි අරන් දන්නේ පොහොර සමාගම් වෙනුවෙන් පෙනී හිටනවා කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ අතරේ සමගි ජන බලවේගය කරපු උද්ඝෝෂණයක් පිළිබඳව වාර්තා කරනවා. එතකොට අර චමල් රාජපක්ෂ මහත්මයා කියන්නේ ගම අවුලඤ්ඤං රට පටලඤ්ඤං ගිනි ගෙඩි දෙඤ්ඤං කියලා කියන කට්ටිය ඉන්නවා කියලා. දෙඤ්ඤං ගම අවුලන අය කවුද කියලා රන්වල මහත්තයාගේ සින්දුව ඇහුවෙන් පස්සේ නිකන් හිතලා බලන්න. ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනබලයක් ගොඩනගනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය මහනුවර කේල් සුරවීර වාර්තා කරනවා. ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණ අපි දිනනවා කියලා ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා සඳහන් කරනවා. රාජ්‍ය බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා බලයෙන් අතට අරගෙන ජනතාවට සුබසෙද උදා කරනවා. ඒ සඳහා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනබලවේගයක් ගොඩනගනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. ඒ මහනුවර පැවතිච්ච විරෝධතා ව්‍යාපාරයකට එක් වෙමින්. එහිදී තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වේ මේ රටේ ප්‍රධාන විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගය මහපාරට බැහැලා දුක් විඳින ජනතාව සමග අත්වැල් බැඳෙන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා බව. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා තමයි මේ අපි පාරට බැහැලා සටන් කරන්නේ. ඒ අතරේ අද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණවර්ධන මහත්මිය කරන ප්‍රකාශය වාර්තා කරනවා ජාතික පුවත්පත් අතරේ මහජන ඇමතුම්වලදී එළියට බැහැලා කරන උද්ඝෝෂණවලදී මාස්ක් එක ගලවලා අර මෙගාෆෝන් එකෙන් කතා කරන එක මයික්‍රොෆෝන් වලින් කතා කරන එකත් කොවිඩ් පැතිරෙන්න එක හේතුවක් කොවිඩ් අවදානමට එක හේතුවක් කියලා කියනවා. උද්ඝෝෂණවලදී මාස්ක් නැතුව මයික් එකෙන් කතා කිරීමත් කොවිඩ් වලට අතවැනීමක්. විශේෂඥ වෛද්‍ය පද්මා ගුණවර්ධන මහත්මිය කරන ප්‍රකාශය වාර්තා කරනවා. උද්ඝෝෂණවලදී මාස්ක් නැතිව මයික් එකෙන් කතා කිරීම කොවිඩ් වලට අතවැනීමක්. ඔන්න යන උදවිය කතා කරන උදවිය දැනගන්න. මෙහෙම ගියොත් දෙසැම්බරේදී ලොකු රැල්ලක් එන්න පුළුවන් කියලා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් කියනවා. මෙහෙම ගියොත් දෙසැම්බරේදී ලොකු රැල්ලක් එන්න පුළුවන්. අනුරාධා හේරත් වාර්තා කර සිටින්නේ නව කොවිඩ් ප්‍රභේදය ලංකාවට එන එකක් නෑ කියලා හිතන්න එපා. ඒක එහෙම සැහැල්ලුවෙන් ගන්න එපා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයාත් කරනවා. සමන්ත ජූඩ් පුත්තලමිදලා වාර්තා කර සිටින්නේ එන්නත් කරන වැඩ පිළිවෙල සාර්ථකයි. අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් 90ක් පූර්ණ එන්නත් කරණයට ලක් කළායි තියෙන. අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් 90%ක්ම මේ වෙනකොට පූර්ණ එන්නත් කරණයට ලක් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය රංජිත් බතුවන්තුදාව මහත්මයා කරන ප්‍රකාශයක්. ඊයේ තුන්වන මාත්‍රාව බූස්ටර් එන්නත ලබා දීමත් ආරම්භ වුණා. කොරෝනා මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව නාරහෙම්පිට යුද හමුදා රෝහලේදී හමුදා නිලධාරීන්ට බාර දුන් අවස්ථාව යුද හමුදාපති ජෙනරාල් ශවින්ද සියල මහත්මයා නිරීක්ෂණය කරපු අන්දම ලලිත් පෙරේරා ඡායාරූපයක වාර්තා කරනවා. අරුණ පුවත්පතේ මුල් පිටුවට. ඊළඟට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වෙනි සංවත්සරය අද අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා කියලා අනුර බාලසූරිය වාර්තා කරනවා. සෞඛ්‍ය නිරෝධායන නීති රීති අනුව මේ පැවැත්වෙනවා කියලායි සඳහන් කරන්නේ. අනුර බාලසූරිය වාර්තා කරනවා අපිත් එනවා ගම්මන්පිලකයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවැත්වෙන සංවත්සර උත්සවයට සහභාගී වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 තීරණය කළා තියෙනවා. අපිට ආරාධනා ලැබිලා තියෙනවා. අපි සියලු දෙනාම ඊට සහභාගී වෙනවා යයි පිවිතුරු හෙළවන විපක්ෂයේ නායක බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා සඳහන් කළා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වන සංවත්සරය වෙනුවෙන් අද සාකච්ඡාවක් කරනවා නිරංජලා වික්‍රමසිංහ දිනමින පුවත්පත. නීතිඥ සාගරකාරී සම් මහලේකම්තුමායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දීර්ඝ ගමනක් ගියපු පක්ෂයක් කෙටි කාලයක් ඇතුළත දීර්ඝ ගමනක් ගියපු පක්ෂයක් කියලායි එතුමා සඳහන් කරන්නේ.
කොවිඩ් මර්ධනය සඳහා පහුගිය වසර එකහමාරක කාලයක් කැප කරන රජයට සිද්ධ වුණා. දැන් අපි වහලා තිබුණු රට විවෘත කරලා යම්කිසි සාධනීය මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මින් ඉදිරියට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හරි විදිහට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. අපි ජනතාවට ඉදිරිපත් කළ සංවර්ධන සහ ප්‍රතිපත්ති ක්‍රියාදාමය පිළිබඳ අපට විශ්වාසයක් තියෙනවා. මින් ඉදිරියට අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාවට නංවමින් රජයක් හැටියට ඉදිරියට යනවා. මේ රටේ තරුණ ප්‍රජාව ඉතාමත් බුද්ධිමත්. ඔවුන් අපේ වැඩසටහන තේරුම් ගත්ත දවසට කිසිම පැකිලීමක් නැතුව අප සමග අත්වැල් බැඳ ගන්නවා. යහපාලනයේ රටේ ජනතාවගේ අවුරුදු 5ක් වෙනසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රායෝගිකව ගත්තාම අසාර්ථක පක්ෂයක්. ප්‍රායෝගික සාර්ථකත්වයේ අහිමි පක්ෂයක් තමයි. ඔවුන්ට කතා කරන්න පුළුවන්, ඔවුන්ට වැඩ කරන්න බෑ. වැඩ කරලා පෙන්නලා නැහැ කවදාවත්. කතා කරලා පෙන්නලා තියෙනවා. අගමැතිවරයාගේ සාර්ථකත්වයට හේතුව ගම සමග ඇති සබදියාව කියලත් සාගර කාර්යවේස මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. අද දිනමින පුවත්පතේ විශේෂ සාකච්ඡාවක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ ගම සමග අලුත් වැඩක් පටන් ගත්ත කියලා නුවන් හෙට්ටිආරච්චි වාර්තා කරනවා. අප අලුත් දේශපාලන ගමනක් ආරම්භුවා. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නුවන් හෙට්ටිආරච්චි මේ වාර්තා කර සිටින්නේ අද දිනමින පුවත්පතට. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ගමෙන් පටන් ගමු ජීවිතය ලස්සන කරන විසඳුම් යෝජනාව අරගෙන ජවිපෙනියමුවන් ඔබේ ගමට වැඩසටහන ඊයේ මහරගමින් ආරම්භ වුණා කියලා. එහිදී අනුකුමාර දිසානායක මහත්මයා කරන ප්‍රකාශය අපි අලුත් දේශපාලන ගමනක් ආරම්භුවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය ආයි ගේන්න තරම් රැල්ලක් රටේ ඇති වෙලා නැහැ කියලා පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා කරනවා. පහන් විජේසේකර වාර්තා කරන්නේ වත්මන් ආණ්ඩුව පිළිබඳ ජනතාව කලකිරී සිටියත් සමගි ජන බලවේගය හරි UNP ආණ්ඩුවක් හරි ආයි ඇති කරන්න ඕනේ කියලා රැල්ලක් තවම එහෙම ඇති වෙලා නැහැ. එහෙම එකක් ඇති වෙන්නේ නැහැ කියලායි ඔහු කියා සිටින්නේ. ඒ අතරේ ලබන මාර්තු වෙද්දී මන්නාරම් ද්‍රෝණියේ අර M2 කියලා නම් කරලා තියෙනෝනේ හඳුනාගත් ගෑස් සහිත ගෑස් නිධිය සහිත ප්‍රදේශය එම කොටස මාර්තු වෙද්දී වෙන්දේසි කරනවා කියලා උදේ ගම්මන්පිල මහත්මයා ඊයේ කරපු ප්‍රකාශය අජිත් තලහකොන් වාර්තා කරනවා. ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම පිළිබඳව ඊ උත්සවයක් පැවැත්වුණා. ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවන දවස අනාගතයේ යම් දිනක ඉතිහාසයේ රන්පෙටුවක් බවට පත්වේවි. මොකද ලබන මාර්තු මාසෙ වෙද්දී මුලින්ම ලංකාවේ මේ ගෑස් ඇතැයි සැලකෙන ප්‍රදේශය හඳුනාගෙන නිශ්චිතව හඳුනාගෙන තිබෙන ප්‍රදේශය වෙන්දේසි කරනවා. ගෑස් ඇති බවට නිශ්චිතව හඳුනාගැති මන්නාරම් ද්‍රෝණියේ කොටස ආයෝජකයන් සඳහා මාර්තු මාසයේදී වෙන්දේසි කරනවා කියලා ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ආරම්භ කිරීම සහ එහි අධ්‍යක්ෂවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී සඳහන් කර සිටියා. ඒ අනුව ලබන මාර්තු මාසෙ ඉඳලා, ඒ කියන්නේ මැතිනිගේ කාලේ ඉඳලම මේ මන්නාරම් දෝරුවෙන් පේසාලෙන් තෙල් මතුවේයි කියලා බලාගෙන හිටියා. දැන් ඔන්න මාර්තු මාසෙදි තෙල් මතුවේයි. තෙල් සම්පත වෙන්දේසි කරන්න සූදානම් කියලායි සඳහන් කරන්නේ මාර්තු මාසෙදී. ඩොලර් නැතත් අපනයන ගොඩ කියලා යතර අනුපුවත්පත වාර්තා කරන ශ්‍රී ලංකාවේ සමස්ස අපනයනය පසුගිය මාස 9 ඇතුළත, ඒ කියන්නේ කොවිඩ් තිබුණා වුණත් තිරසර වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. ඒ නැගවෙන්නේ 2021 අවුරුද්දේ ඩොලර් බිලියන 16ක ඉලක්කයකට ශ්‍රී ලංකාව ළඟා වී තිබෙන බව, මේක 70.63ක වර්ධනයක් කියලා අද අරුණපුවත්පත වාර්තා කරනවා. ඊළඟට මේ ඩොලර් ගැන කිව්වම ඩොලර් ගැන කතා තවදුරටත් වලංගුද. දැන් ඩිජිටල් මුදල් ඒකක අපි ඉස්සෙල්ලම හුවමාරු කරගනිද්දී බෙලෙක් පිඟන් කටු කෑල්ලි, ඊට පස්සේ පුවක්, මේ ආදී දේවල් පවා මූල්‍යමය වටිනාකමක් නිකන් කාසි විදියට හුවමාරු කරගත්තා. කාසි නෝට්ටු විදියට. ඊළඟ යුගයේ කාසි අපිට අල්ලන්න බැරි කාසි. දෑවැද්දට ක්‍රිප්ටෝ කරන්සි දෙඤ්ඤා. ගම අවුලඤ්ඤන් කිව්වා වගේ දෑවැද්දට ක්‍රිප්ටෝ කරන්සි දෙඤ්ඤා. නයනතරංග ගමගේගේ ලිපියක් මේ මෙරට ක්‍රිප්ටෝ කරන්සි හෙවත් ඩිජිටල් මුදල් ඒකක හඳුන්වා දීමට පිඹුරුපත් සකසන බවට අපට වාර්තා කර සති 2ක් ගත වුණේ නැහැ. අපට වාර්තා වෙලා සති 2ක් ගත වුණේ නැහැ. පහුගිය සතියන්තයේ පුවත්පතක මංගල යෝජනා දැන්වීම තීරේ විශේෂ දැන්වීමක් පළ වුණාලු. ඒක ඇති විශේෂත්වය තමයි අදාළ මනාලිය වෙනුවෙන් ඇගේ දෙමව්පියන් විසින් දෙනු ලබන දායාදයේ දෑවැද්ද ක්‍රිප්ටෝ කරන්සි වලින් ලබා දෙනවයි කියලායි නයනතරංග ගමගේ කියන්නේ. නයන කියනවා මේ මංගල යෝජනාව ඇත්තද නැත්තද කියලා දන්නේ නැහැ. හැබැයි කොහොමුණත් සමාජය එහෙම තැනකට තල්ලු වෙලා තියෙනවා. මේ වෙනකොට බිට්කොයින් එකක වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් 59000ක් වෙනවා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා මුදලෙන් රුපියල් මිලියන 12ක්. නමුත් මීට අවුරුදු 6කට කලින් බිට්කොයින් එකක මිල තිබුණේ ඩොලර් 400කට වඩා අඩු මට්ටමක. ඒ කියන්නේ මේ රුපියල් 45000ක් විතර වගේ මුදලකට දැන් ඒක රුපියල් මිලියන 12කට වැඩි වෙලා තියෙනවා. කියන්නේ බිට්කොයින් එකේ ඩිමාන්ඩ් එක ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ වුණාට මේවා එක්ක ගණදෙනු කරන්න තාම නියාමනයන් සැකසීලා නැහැ ලංකාවේ. ඒ නිසා මහ බැංකුව කියන්නේ
මේ ඩිජිටල් මුදල් ඒකක භාවිත කරනවා නම් ඒකේ අවදානම ඔබේ අතේ කියලා. කොහොමුණත් දොරකඩ පොල් ගහ ගඤ්ඤම දෙන්නම් මගෙමුත් කන්දුව දීගද දෙඤ්ඤම් කියලා කියපු රබම් පද විනාශ කරන්න වෙනවා දොරකඩ පොල් ගහ වෙනකොට දෑවැද්දට ක්‍රිප්ටෝ කරන්සි දෙඤ්ඤම් කියලා. ඒකට ගැළපෙන රබම් පදයක් හදාගන්න වෙනවා. ඊළඟට ඒ පුවතෙන් පස්සේ දැන් වන විනාශයන් පිළිබඳව නම් පුවත් ලැව්ගිනි වගේ පැතිරෙනවා. සමහරලාවට පිටරටවල පින්තූර අරගෙන මේ සිංහරාජෙත් ගස් කපන්නේ කියලා පින්තූර ගෙනිල්ලා කතා හැදුවා. අවුරුද්දකට අවුරුදු 20ක් ඇතුළතදී ලංකාවේ අක්කර ලක්ෂ 5ක් කැලෑ කපලා කියලාත් අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටේ. ඒ කියන්නේ මේ ලංකාව එක පැත්තකින් ගත්තාම යටත් විජිත කාලේ ඒ කියන්නේ සුද්ද ලංකාවට ආපු කාලේ ඉඳලම මේ ගැටලුවට මුහුණ දුන්නා. ඊළඟට විවෘත ආර්ථික නිසා මේ ගැටලුව තවත් වැඩි වුණා. කොතනද උත්තරේ තියෙන්නේ? උත්තර අපිම හොයාගන්න වෙනවා. කැබලිත්ත රක්ෂිතයේ අක්කර 495කට ගුවනින් බීජ. කුමුදු දිසානායක බුත්තලින්දලා වාර්තා කරනවා හේන වගාව නිසා හානියට ලක්වල තිබෙන මොනරාගල දිස්ත්‍රික්කයට අයිති සියඹලාණ්ඩුව කොටියාගල වත්තේගම කැබිලිත්ත රක්ෂිත වනාන්තරයේ වනවැස්ම වැඩි කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහායෙන් වියලි කලාපීය වනාන්තරවල වැවෙන බීජ වර්ග 75000ක් විතර. මොනවද මේ බීජ වර්ග අතර තියෙන්නේ? මේ ප්‍රදේශයේම වනාන්තර වලින් හමු වෙන මයිල, කෝන්, කොහොඹ, පළු, කුඹුක්, අරලු, බුළු වගේ ශාක අඩංගු ඒවා විශේෂ ආවරණයකින් වහලා ගුවනින් රක්ෂිතවලට මුදාහරණය. කියන්නේ මේ බීජ බෝම්බ හෙලන්න. මේ සංකල්පය ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාපති ආමාශල් සුදර්ශන ප්‍රනාන්දු මහත්මයාගේ මූලිකත්වයෙන් ගුවන් හමුදාවට අයිති MI-14 වර්ගයේ හෙලිකොප්ටර් යාන යොදා ගනිමින් ක්‍රියාත්මක කරලා තිබෙනවා. මේ වන විට වනවැස්ම මේ මෙරට වනවැස්ම 27 ඉඳලා 32 දක්වා වැඩි කිරීම තමයි ඉලක්කය. 2030 අවුරුද්ද වෙනකොට ලංකාවේ වනවැස්ම 27 සිට 32 දක්වා වැඩි කිරීම තමයි ඉලක්කය. ඒකට තමයි මේ ගුවනින් බීජ බෝම්බ හෙළන සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ. MI-17 හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා ගුවනින් බීජ බෝම්බ හෙළනවා. ඒ අනුව කැබලිත්ත රක්ෂිතයටත් එහෙම බීජ බෝම්බ හෙළලා තියෙනවා කියලායි වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. ඊළඟට ජපානයේ ඡන්දය තිබුණා ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කරනවා පාලක පක්ෂය ජයග්‍රහණය කළා කියලා අද වාර්තා කරනවා. ජපානයේ ඡන්දෙන් පාලක පක්ෂය ජයග්‍රහණය කරයි කියලා වාර්තා කරද්දී ඒ ජයග්‍රහණය ගැන කිව්වම ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජයටපත් වුණා. එංගලන්තයේ අවසන් පූර්ව වටේට බට්ල කොටු කරගන්න පුළුවන් වුණා නම් කතන්දරේ වෙනස් වෙන්න තිබුණා. කොමුණත් අලුත් කොල්ලෝ ටික හොඳ තරඟයක් දෙනවා සහ මේ ගැම්මෙන්ම අවුරුදු කිහිපයක් ඉස්සරහට ගියොත් ගොඩ දාගන්න පුළුවන් කියන විශ්වාසයක් තමයි ක්‍රීඩා ලෝලීන් අතර තියෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතර තියෙන්නේ එහෙම අදහසක්. ඒ අතරේ දිවයින පුවත්පත වාර්තා කරනවා මා ජාතිවාදියෙක් නොවේ මට ඕන ජාති ආගම් නැති එක නීතියක් රටට ගේන්න කියලා උපාලි දෙසේරම මේ වාර්තා කරන ගලගොඩත්තේ ඥානසාර හිමියන් කරන ප්‍රකාශය. ඒ ප්‍රකාශය අද දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා. ඇතුල් පිටුවක තවදුරටත් විස්තර ඇතිව සඳහන් කරනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ අපිත් පන්සලට වෙලා නිහඬ වෙලා හිටියානම් උසාවි වල නඩු පැවරෙන්නේ නැහැ. එහෙනම් අපිත් බොහොම සාමකාමී භික්ෂුන් වහන්සේලායි කියලා කියාවේ. නමුත් රටේ ජනතාවගේ අනාදිමත් කාලයක සිට පවතින ගැටලු වලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒකයි අපි පෙනී හිටින්නේ. ඒ නිසා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායටපත් උනේ ඒ දෙවන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට මිසක් ඒවා තවත් උග්‍ර කරන්න නෙවෙයි. Taman ජාතිවාදියෙක් නෙවෙයි. Tamanට අවශ්‍ය ජාති ආගම් පදනම් කර නොගත් සියලු දෙනාට එක සමාන වූ නීතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ රාමුව හදන එක කියලායි උන්වහන්සේ සඳහන් කර සිටින්නේ. එහෙම කිව්වයින් පස්සේ අර මුලින් කියන්න හිටපු කතාව මේක මේ රසකර කියන පුවතක් නෙවෙයි. ලොකු ලොක්කන් එක්ක යාළු වෙලා වල්පිල් තූර අරන් මූණු පොතෙන් බය කර සල්ලි කරලා කීර්ති මිනිස් වාර්තා කරන 28 හැවිරිදි දෙදරුමවයි ඇගේ මාමණ්ඩිය අත්අඩංගුවට මූණු පොත හරහා ව්‍යාපාරිකයන් සහ රටේ වැදගත් නිලතල දරන පුද්ගලයන් සමග මිතුදම ඇති කරගෙන පසු උපක්‍රමශීලීව ඔවුන්ගේ නිර්වත් පින්තූර ගෙන්වා එම පින්තූර ප්‍රසිද්ධ කරන බව කියමින් කප්පම් ලබා ගැනීමේ නතර සිටි 28 හැවිරිදි දෙදරුමවක් සහ ඇගේ මාමා අක්කරේ පත්තුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොහොම හරි මාමා තමයි ඊට පස්සේ තර්ජනය කරනවා කියලා කියන්නේ. මාමා තමයි එක කොටසක් කරන්නේ. චිත්‍රපටයේ මුල් කොටස රඟපාන්නේ නිලියක්, චිත්‍රපටයේ දෙවෙනි කොටස රඟපාන්නේ නළුවෙක්. නළුව තමයි අපරාධකාරයා. හැබැයි නිලියත් අපරාධකාරියක් කියලායි කතාවේ හැටියට තේරෙන්නේ. ඒකයි කිව්වේ මේ ජංගම දුරකථනය හොඳ විශ්වාසවන්තයෙක් කියලා හිතුවද අපි කවුද කියලා එළිදරව් කරන්නේ මේ ජංගම දුරකථනයට පුළුවන්. නන්නත්තාර සමග ජයන්ත පුංචිතරේ දිනමින වාර්තා කරනවා. ස්වාධීන රූපවාහිනී ලබන අවුරුද්දල විකාශය වීමට නියමිතයි.
ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ පෙරලිකාර නිර්මාණය කොටස් 5කින් යුක්තව නන්නත්තර ස්වාධිරූපහානි විකාශය වීමට නියමිතයි. සංගීතයේ නවරත්න ගමගේ නළු නිලි කළ කවුද පටන් ගන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් ප්‍රවීණ රංග දරයාගෙන් මේ නළු නිලි කණ්ඩායම එක්කම අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අපි කාටුන් බලන්න කලින් විරාමයට යන්න ලෑස්ති. කපිල කුමාර කාලිංග කියන ගීපද රචකයා නාට්‍යවේදියා නිර්මාණකරුවා තවත් ඕන වචන කියන්න පුළුවන්. ඔහු හොඳ සංචාරකයෙක්. ඔහු හොඳ සංචාරක සටහන් තබන ලේඛකයෙක්. ඔහුගේ සංචාර සාහිත්‍යය තුළත් සිද්ධ වෙනවා. සාහිත්‍ය විශ්වයේ නැත්නම් සාහිත්‍ය බිම්කඩේ අපි නොගිය තැන්වලට අපිට කවදාවත් යන්න නොලැබෙන තැන්වල සංචාරය කරලා ඔහු සංචාරක සටහන් තබනවා. මේ ඔහු සාහිත්‍ය සංචාරයේ තබපු එක සටහනක් අද උඩුපෙළ සහ යටපෙළ බද්දරමල්ලට හැම සතියෙම මේ විදිහට අඟහරුවා දවසේ කපිල කුමාර කාලිංග කියන සංචාරක සටහන්කරුවගේ සාහිත්‍ය සංචාර සටහන් දින මිනපුවත්පතේ තියෙනවා. ජීවිතය දුන් දඬුවම් මතින් ඉපදුණු කවිකම් කියලා මේ අද ඔහු ලිපිය ලියන්නේ ටොව් ටිඩ්ලෙව්සන්. ටොව් ටිඩ්ලෙව්සන්. මේ නම කියවන්නත් අමාරු. ඇයි? ඒ නම අපිට එතරම්ම හුරු නැති නිසා. හැබැයි ඉංග්‍රීසි සාහිත්‍යය ඇසුරු කරන කපිල කුමාර කාලිංග වගේ ලේඛකයන්ට මේ නම් හුරුයි. ඔවුන් ඒක හුරු කරගත්ත විතරක් නෙවෙයි අපිටත් හුරු කරන්න තමයි මේ ටිඩ් ලෙව්සන් පිළිබඳව එහෙම ලියන්නේ. ඇය ජීවිතයේ දුෂ්කරතාව ජීවිතයේ දඬුවම් මතින් තමයි ඇගේ කවිකම් උපදින්නේ. එක අවස්ථාවක ඇය තම කවි කීපයක් රැගෙන සංග්‍රහ සංස්කාරකවරයෙකු හමුවීමට ගියා. කවි කියවූ කතුවරයා මෙහෙම කියනවා. ඔබේ කවි ශෘංගාරයට බරයි. තව අවුරුදු 2-3කින් නැවත මා හමු වෙන්න. අවුරුදු 18 දී ඇය විවාහ වෙන්නේ ඇගේ කවියක් අගයමින් එය තම පුවත්පතේ පළ කළ කතුවරයා එක්ක. ඔහු ටොව්ගේ මවුටත් වඩා අවුරුදු 6කින් වයසින් වැඩි පුද්ගලයෙක්. තමන්ගේ අම්මටත් වඩා අවුරුදු 6කින් වැඩිමහලු කෙනෙක් එක්ක කසාද වඳින්නෙත් ඈ කවිකමට තියෙන ආදරය නිසා. කොහොමුණත් ඒ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. තුන්වතාවක් ඈ විවාහ වෙන්න සිද්ධ වෙනවා. මත් ලෝලියෙක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. මේ කාන්සාව නිසාම ටෙඩ් ලෙව්සන් කිවිඳේගේ ජීවිතය ඇයට වදකාගාරයක් වූ බව සැබෑය. එහෙත් ලිවීම් නිර්මාණය කිසිවිටක ඇයට වදයක් නොවීය. ලිවීම නිර්මාණකරණය ඇයට වදයක් නොවීය. ඇගේ කවි පිළිබඳව සටහන් තබනවා. කෙමෙන් ඔබ යනු ඇත විශ්වාසය තුළින් විසල් අනන්තයකට. එහෙත් එහි ඇති සත්‍යය දැනගනු ඇත ඔබ මේ මොහොත අඳුරු නමුත් මද එලියක් හෝ පතිත වන බව. කෙමෙන් ඔබ යනු ඇත විශ්වාසය තුළින් විසල් අනන්තයකට. එහෙත් එහි ඇති සත්‍යය දැනගනු ඇත ඔබ මේ මොහොත අඳුරු නමුත් මද එලියක් හෝ පතිත වන බව. ජීවිතයේ වදකාගාරයේ බිත්තිවල සිතුවම් වලින් කවි ලියපු මෙහෙම මිනිස්සු ගැන මෙහෙම කවි කිවිඳියන් ගැන සාහිත්‍ය සටහන් තබන කපිල කුමාර කාලිංග කවියට බොහොම ස්තුතියි. අද අවන්තගේ කාටුන් එකෙන් පටන් ගමු. අවන්ත ආටිකලගේ කාටුන් එක පත්තරේ අද. ඔක්කොමල ගමෙන් තමයි වැඩේ පටන් ගන්නේ. ජනාධිපතිතුමා පටන් ගත්ත ගම සමග පිළිසඳර. ඊට පස්සේ සජිත් මහත්තයා පටන් ගත්ත ගමින් ගමට දොරින් දොරට. අනුර කුමාර මහත්තයා පටන් ගන්නවා ගමින් පටන් ගමු. දැන් කවුරු ගමට ආවා වුණත් අන්තිමට ගමේ ප්‍රශ්න තාම එහෙම්මයි. ගමේ කවුරුවත් නෑ. ගමේ ඉන්නේ අතුපැල ඉස්සරහා ඉන්න ගෑනු කෙනයි දරුවයි විතරයි. කුලියේ වැඩක් හරි හොයාගන්න කියලා ගෙදර එක්කෙනා නගරයට ගියා. ඔක්කොමලා ගමට ගිහිල්ලා හැබැයි ගමේ මිනිසුන්ට ගමේ ඉන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තිනේ. ප්‍රශ්න ඊතරමට වෙහි වැලා ගමේ එක්කෙනා නගරයට ගිහිල්ලා කුලියේ වැඩක් හරි හොයාගන්න. ඒ අවන්ත ආටිකලගේ කාටුන් එක. ලොකු කතාවක් කියනවා. පංකජ රුවින්දගේ සරදම කාටද අද? උද්දමනයක් එනවලු. ඇලඩින්ගේ පහනම තවම හදාගත්තේ නැද්ද සර්? ඇලඩින්ගේ පහන තවම හදාගත්තේ නැද්ද සර්? දිනවෙන පුවත්පතේ අංජනගේ පොකට් කාටුන් එක තෝරගන්නවා. සීනි කන්ටේනර් 100ක් වරාය හිර වෙලාලු බං. ඒ ගාස්සුත් ගෙවන්න වෙන්නේ අපටද සර්? ඉතින් නැතුව. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමින පුවත්පතෙන් තෝරගන්නේ මගේ ආණ්ඩුවක් යටතේ ගොවියව අමාරුවේ දාන්නේ නෑ කියලා මෛත්‍රී කියනවා බං. අගමැතිලවත් අමාරුවේ දැම්මකොට යාට ගොවිය මොන කජ්ජක්ද සර්? දිනමින පුවත්පතෙන් ඕකයි තත්ත්වය සහ දවසේ පද 4 දෙකම එක තේමාවට අනුරාධ හිරිපිටියගේ ඕකයි තත්ත්වය. මෛත්‍රීපාල වැඩ දෙන නවතාවේ ගොවි උපවාස භූමිය අසලට ආවේ රජයට හීනියට දොස් ටික පැවරුයේ හොඳටම පෝර දාලා ඔහු පිට වූයේ
ගිනිවලට පෝර දාන අය, පෝරවලට පෝර ප්‍රශ්නට පෝර දාන අය, ඊට පස්සේ පිදුරු දාන අය ඕන තරම් ඉන්නවා. විදුර අබේනායකත් කියනවා නියරක යන්නවත් නැත ඔහු ඉගෙනගෙන පවසයි මෛත්‍රී ගොවිකම් ඇමති ගැන නියරේ නෙවෙයි දැන් වෙල මැද්දටම පැන කෙත්වත මුර කරයි ඇස් ඇර බලනු මැන. වැඩිපුර කතාවට වෙලාවක් නැහැ. නික්මෙන් නම් පරිස්සමෙන් ඉන්න අපි හිටමුණ ගහමු. ඔබට ආයුබෝවන්.